Jammika Electronic and Laptop Service Center. අද අපිට යාළුවනේ no power Asus mini laptop එකක් repair කරන්න තියෙනවා 5021 note number එක. මේක තමයි laptop එක. දැන් 5000 ගණන් යන්නේ තාම. අපි සුපුරුදු පරිදි බලමු charger එකට voltage එනවද කියලා. $19.5 okay. charging light මුකුත් පත්තු වෙන්නේ නැහැ වලට පේනවා. දැන් බලමු අපි charging අපි මේකේ voltage තියනවද කියලා. තාම තියෙනවා. මම එහෙම බැලුවේ දන්නවද? සමහර වෙලාවට short එකක් වගේ තිබුණාම charger එකේ protection වලින් off වෙන වෙලාවල් තියෙනවා. on වෙන්නේ නැහැ. මේ laptop එක මීටර් මාස දෙකකට හෝ තුනකට කලින් දෙකක් තුනක් වගේ ඇති මට දීලා මේකේ මේ keyboard එක replace කරා. ඇතුලෙන් දාන keyboard එකක්. කස්ටමර් කිව්වේ මේ laptop එක අරන් ගිහින් වැඩි කාලයක් පාවිච්චි කරේ නැහැ කිව්වා. on වෙන්නේ නැතුව ගියා කියලා කිව්වේ. සමහර විටක මේකේ BIOS ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. පාවිච්චි කරන්න නැතුව තිබුණ නිසා බැටරිය ඩෙඩ් වෙලා on වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම බැටරිය ගලවලා chargerෙන් වැඩ කරනවද කියලා තමයි බලන්න ඕනේ. මේ මොකද බැටරිය බිඳුවට බැස්සොත් එහෙම on වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. මේකේ බැටරිය තියෙන්නේ ඇතුලේ. ඒ වෙලාවට ඉතින් අපි බැටරිය දෙපැත්තෙන් පොඩ්ඩක් විදලා එහෙම high charge කරනවා DC power supply එක පාවිච්චි කරලා. එතකොට ගොඩ ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට බැටරි රිප්ලේස් කරන්නත් වෙනවා. hard එක ගලව ගන්න වෙනවා. ගලවලා ලැප් එකටක් ගලව මස් කරමු. ඔයාලා දන්නවද cash door කියලා જાතියක්? අන්න ඒවා තුනක් හදන්න repair කරන්න තියෙනවා. ඒක අපි හෙට බලමු. හෙට හෝ අනිද්දා. මම තුනම නෙමෙයි එකක් repair කරන විදිය ගැන එක repair වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. අරඩු ෆයිල්ද අර no power mini laptop එක උඩක් අද try කරන්න බැලුවේ. ඔව් අර එදා කස්ටමර් කෙනෙක් ගෙනාවේ පොඩි එකක්. මම දැක්කා අයියා ඉන්නවා. මම කතා කරේ නෑ. බිසිනේ වැඩනේ. මෙව ඇස්සේ තන දාලා යනවා සමහර වෙලාවට. කෝකටක් බලන්න ඕනේ නෑ. මට මතක නෑ අත්‍තරම මේක උඩ කලින් පාරක් ගලවලා තියෙනවා මේක. මතක නෑ තිබ්බද නැද්ද කියලා. නෑ.
එහෙම ආතලුත් දෙනවා. ඕවට අස්තන අපි ගලවනවා ගැලවෙන්නේ. බලද්දී අර අස්සකින් එනයක් දාලා. මේ අපි ලැප්ටොප් එකේ හිමිට මේක පළුව ඈඩ් කරගන්න ඕනි ඩැමේජ් නොවන විදිහට. ඔන්න ගලව ගත්තා. බැටරිය ගලව ගමු ඔක්කොටම කලින්. ඔයාලා හිතන්නේ මොකක් වෙන්න පුළුවන්ද මේකේ ලෙඩේ? මම නම් සැක කරන්නේ එක්ක BIOS මේවා වෙලා තියෙන්නේ. BIOS ස්ක්‍රීන් කරාම හරියයි. එක්ක බැටරිය ඩෙඩ් වෙලා තියෙන්නේ. කස්ටමර් කිව්වේ මේක පාවිච්චි කරන්න නැතුව ටික දවසක් තිබ්බා කියලානේ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති. බලන්නකෝ බැටරිය. මදර්බෝඩ් එකට වඩා බැටරිය ලොකුයි. නේ? පුංචි මදර්බෝඩ් එකක් තියෙන්නේ. මේක CMOS බැටරි නැහැ. CMOS ඒ වෝල්ටේජ් එක තියෙන්නේ බැටරියමයි. අපි කොකරත් අය ප්ලග් කරලා බලමු. වේ තාජින් ලයිට් ආවා. අපේ ලැප් එකේ වැඩ කරනවා යාළුවනේ. පවර් ඔන් වෙනවා මේ. පවර් ඔෆ් වෙන්නේ. ඒ මොකද? මං හිතන්නේ මේක මේ පවර් ස්විච් එකෙන් නෙමෙයි ඔන්න උනේ. මොකද බැටරිය ගලවලා තියෙන්නේ. ඒතකොට CMOS එක ගැලවුවා වගේ. එතකොට BIOS වල දන්නවා BIOS රීසෙට් එකක් ගිහිල්ලා මේ ඔටෝ ඔන් වෙනවා සමහර ලැප්ටොප් වල. අපි බැටරිය වෝල්ටේජ් එක තියෙනවද බලමු. බැටරිය ඩෙඩ් ඇති මට හිතෙන්නේ. ඒකයි බැටරිය ගහලා තියෙද්දි ඔන්න ඕනේ. මේකේ මේ බලන්න වෝල්ට් 11යි දශම ගාණක් තියෙන්න ඕනි. මෙතන පේනවා 11යි දශම කීයක්ද? 5යි 2ක් තියෙන්න ඕන. බලමු වෝල්ට් කීයක් තියෙනවද කියලා බැටරි මේකේ රතුයි කළුයි වයර් එක තමයි දැනෙන්නේ. යාළුවනේ බැටරියේ වෝල්ටේජ් එක නම් තියෙනවා. ඒක මොකක්ද වෙලා තියෙන්නේ? නැවත බැටරිය අපි ප්ලග් කරලා බලමු. දැන් බැටරිය ප්ලග් කරලා තියෙන්නේ. මම තාජර් එකත් ගහ ගන්නම් කෝකටත්.
ඊට පස්සේ charging light එක on වෙලා lap එක on වෙනවා. දැන් බැටරි ගහපු අලුතනේ. එතකොට on කරන්න ඕනේ නැහැ BIOS එක reset වෙලා on වෙන්නේ. mouse pad එකත් වැඩ කරනවා. අපේ laptop එකේ වැඩ කරනවා වගේ. මම මේක assemble කර ගන්නවා ටක් ගාලා. මම යාළුවනේ මේ ලැප් එකේ ෆෝල්ට් එක හොයාගත්තා. ඇත්තටම මේක මේ අපි හිතපු විදිහ ලඩක් නෙමෙයි මේකේ තිබුණේ. මේකේ මේ බැටරියත් හොඳයි. මේකේ කිසිම දෝෂයක් නැහැ. ලැප්ටොප් එකේ අපි නොහිතපු ලඩක් තියෙන්නේ. මෙන්න මේ රිබන් එක තියෙනව නේද? මේ රිබන් එක ඩිස්කනෙක්ට් කරලා පස්සේ ලැප්ටොප් එක හොඳට වැඩ කරනවා. හැබැයි මේ රිබන් එක ගහපු ගමන් ලැප්ටොප් එක ඔන් වෙලා ඔෆ් වෙනවා. ඊට පස්සේ ආයෙ ඔන් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ බෝඩ් එක මේ බැටරිය ගලවලා පවර් දුන්නාම තමයි ඔන් වෙන්නේ. ඒක ඔන් වෙන්නේ පවර් ස්විච් එකෙන් නෙමෙයි. මේකේ මේ මම ඔයාලට දැන් එක පෙන්වන්න යන්නේ. ඕම් බලන්න මම තාජරේ ප්ලග් කරනවා. දැන් බැටරිය ගහලා නැහනේ. ඒකට BIOS එක රීසෙට් වෙලා ඔටෝම පවර් ස්විච් එක එපුවේ නැතුණාට ඔන් වෙනවා ලැප් එක. ඕම් බලන්න ASUS කියලා වැටලා ඔන් වුණා. පවර් ස්විච් එක ඩක් ගාලා ඔෆ් වුණා. ඕන් දැන් මම මේක ගලවනවා. ප්ලග් එක ගලවලා නැවත ගහනවා. එතකොට ආයෙ charging light එක පත් වෙනවා. දැක්කනේද ඔෆ් වුණා. මේක තමයි අපේ ෆෝල්ට් එක. දැන් බැටරිය ගහලා තිබුණොත් පවර් ස්විච් එක ඔබන්න ඕනි පළවෙනි පාර විතරයි ඔන් වෙන්නේ. දැන් මම මේ රිබන් එක ඩිස්කනෙක්ට් කරනවා. මේකේ මේ රිබන් එකෙන් ඒ USB port තියෙන බෝඩ් එකට ගිහිල්ලා ඒ බෝඩ් එකෙන් තමයි පවර් ස්විච් එකට යන්නේ. නැත්තම් මේක ඩිස්කනෙක්ට් කරලා තියන්න පුළුවන්. දැන් බලමු පවර් දීලා. ඇත්තටම මට මේකට ටිකක් වෙලා කාලය ගියා ගොඩක්. දැන් බලන්න charging light පත් වෙනවා. ඔටෝම on වෙනවා. දැන් මෙහෙම තිබ්බාම ඕන තරම් වෙලාවක් තියෙනවා කිසිම ගැටලුවක් නැතුව ඕෆ් වෙන්නේ නැහැ. දැන් මම මේක මෙහෙම තියදීම ප්ලග් කරන්න. ටක් ගාලා කරා මම අතින් පොඩ්ඩක් මෙයා වුණා. ඒක හිතන්න එපා. ඔන්න දැන් ගලවලා තියෙන්නේ. මම ආයෙ ගලවුවා. දැන් බලමු ඔන්න වෙයි ආයෙත්. ලැප් එක ඔන් වෙනවා. කිසි ගැටලුවක් නැහැ. දැන් අපිට මේක ඩිස්කනෙක්ට් කරලා තියන්න වෙනවා. මේ පවර් ස්විච් එකෙත් ගැටලුවක් තිබිලා ස්විච් එක රිප්ලේස් කරා ඒ හරිය ගියෙත් නැහැ. ඇත්තටම මේක මම මේ USB port එක ගාව තියෙන හැම පාර්ට් එකක්ම ගලව බැලුවා. ඒකේ තිබුණා MOSFET ඊට පස්සේ capacitors resistor ඒ ඔක්කොම ඒත් ෂෝට් එක හරිය ගියේ නැහැ. ඒකට දැන් මට 100%ක් ෂුවර් මේක මදර්බෝඩ් එකේ ප්‍රශ්නයක්. නම් මෙතනට ඇවිල්ලා අපි මේක ගලවලා පවර් දීලා බලමු. එහෙම මම කලින් බැලුවා. එතකොට ඔන්න උනා. ඕෆ් වුන්නේ නැහැ. නමුත් මේ එහෙම කරාට USB මුකුත් වැඩ කරේ නැහැ. එතකොට මේක මදර්බෝඩ් එකේ USB IC ගිහිල්ලා හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් මේකට පාර්ට්ස් හොයන්න දඟලන එක තේරුමක් නැහැ. මොකද කස්ටමර් මේකට ලොකු මුදලක් වියදම් කරන්නත් කැමති නැහැ. මේකේ බොහෝ විට USB IC එකේ ෂෝට් එකක් ඇත්තේ මොකද දන්නවද? මවුස් එක මම ඔයාලට ගහලා පෙන්නන්නම්. මේ මොකක් හරි USB IC එක සම්බන්ධ ගැටලුවක් වෙන්නත් පුළුවන්. නමුත් මම බලන්න මම මේ පැත්තේ, ඒ කියන්නේ මේ මදර්බෝඩ් එකේ USB port එකට ගහපුවම මවුස් එක වැඩ කරනවා. ඔයාලට ඩිස්ප්ලේ එකේ ඊතලයේ පේනවා හෙට මෙහෙට වෙන්නනවා මේ.
දැන් මම මේ වෙලාවේ රිබන් එක ගහලා තියෙන්නේ. නමුත් මේ පවර් ස්විච් එකට යන රිබන් එක ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් එහෙනම් පවර් ස්විච් එකේ දෝෂේ තියෙන්නේ කියලා නෑ. එතනත් දෝෂයක් නෑ. ඇත්තටම ඒක ගහපු ගමන් ඕෆ් වෙනවා. මට හිතා ගන්න බෑ ඇත්තටම මේ එතන තියෙන ප්‍රශ්නේ මේ බලන්න. එපාර වැඩ කරන්නේ නෑ. මේකේ වෙන්නේ මේ ඒ ඇත්තටම මදර් බෝඩ් එකෙන් ඒ බෝඩ් දෙක කනෙක්ට් කරාට පස්සේ ඒ USB බෝඩ් එකයි පවර් ස්විච් එකයි දෙකම එකට කනෙක්ට් කරාසේ මේ ෂෝට් එකක් තියෙනවා කියලා අඳුර ගන්නවා. අඳුරගෙන ඕෆ් කරනවා. හැබැයි ඒක මේ ප්ලග් නොකර තියෙන තාක්කල් මෙයා ෂෝට් එක අඳුර ගන්නෑ. දැන් මම මේකේ කරන්නේ මදර් බෝඩ් එක රවට්ටන එක. ඒක කරන්නේ කොහොමද දන්නවද? මම කියලා දෙන්නම්. මේ වීඩියෝ එක ඇත්තටම පැයකටත් අඩු ප්‍රමාණයක වීඩියෝයක් වෙන්න පුළුවන්. නමුත් මේක ඇත්තටම මම මේ බෝඩ් එක රිපෙයාර් කරන්න පැය 6ක් 7ක් දගලුවා යාළුවනේ. මම දැන් ඇත්තටම මේ කරන්න යන්නේ ඔයාලා දන්නවා මේ රිබන් සියල්ල සම්බන්ධ කර ගන්නවා දැන්. ඔයාලා දන්නවා මේ පවර් ස්විච් එකේ 3.3 යන ලයින් එක ග්‍රවුන්ඩ් එකට ෂෝට් වෙලා ඒක බිඳුව වෙලා ආපහු 3.3 වෙනකොට තමයි පවර් ඔන් වෙන්නේ. ඇත්තටම මේ 3.3 යන ලයින් එක මදර් බෝඩ් එකේ කොතනටද සෙට් වෙන්නේ කියන එක හොයාගන්න යන්නේ. මම ඒක හොයාගත්තා. ඔයාලට නැවත පෙන්නන්නම් මල්ටිමීටර් එක බසල් මෝඩ් එකට දාලා මේ කනෙක්ටිවිටි මගින් ඔයාලට පෙන්වන්න යන්නේ. මේ ඔයාලා බලාගන්න බසර් එකේදී බීප් සවුන්ඩ් එක එන පාත් එක තමයි ඒක. ඒක ඇත්තටම රෙසිස්ටර් එකක් එක්ක සම්බන්ධයි. මම ඔයාලට මල්ටිමීටර් එක තියලා පෙන්නන්නම්. මොකද දැන් මම මේ USB port එකට එන පාත් එක ඩිස්කනෙක්ට් කරාට පස්සේ power on වෙන්න අපිට මේ ඒක හදා ගන්න ඕනි. මේක පොඩ්ඩක් වෙනස් කරලා බෝඩ් එක. අපි මේ රෙසිස්ටර් එක ගාවට වයර් කැල්ලක් පස්ස ගන්න ඕනි. මේක ඇත්තටම මේ ඒ USB port එකේ තියෙන බෝඩ් එකයි power switch එකයි මේ විදිහට කනෙක්ට් වුණාම ෂෝට් එකක් තියෙනවා කියලා බෝඩ් එක අතුරා ගන්නවානේ. මම කරන්නේ ඇත්තටම බෝඩ් එක රවට්ටන එක. බෝඩ් එක රවට්ටලා බෝඩ් එක ඔන් කරගන්න තමයි try කරන්නේ. අපි බලමු බෝඩ් එක රැවටෙයිද කියලා. රැවටුනොත් නම් ගොඩ. මම මේ ඔයාලා මේ ඇත්තටම බෝඩ් එකක් හදන්න try කරන්න අනිවාර්යෙන් ඒ තියෙන විදිහටම බැරිම නම් මේක අහක් කරනවට වඩා මෙහෙම හරි හදලා පාවිච්චි කරන එක වටිනවනේ. ඒ නිසා ඉතින් මෙහෙම දේවල් කරන්න වෙන අවස්ථා එනවා. ඒක කරන්නේ ඇත්තටම මේ වෙන කරන්නම දෙයක් නැති හින්දා මම දැන් මේ රිබන් එක ඩිස්කනෙක්ට් කරනවා. මේ විදිහට මාස්කින් ටේප් එකක් ගහනවා. නැත්තම් මේක බෝඩ් එකත් එක්ක ගෑවිලා ෂෝට් වෙන්න පුළුවන් නිසා. සමහර විටක ඉතින් මේ ලැප්ටොප් එක කවුරු හරි ගැලෙව්වොත් සර්විස් කරන්න හරි කවුරු හරි මේ ඉලෙක්ට්‍රොනික ගැන ලොකු නොලෙජ් එකක් නැති කෙනෙක් අනිවාර්යෙන් බලනි මේක කලින් හදලා තියෙන එක පිස්සෙක් කියලා. මොකද්ද කරලා තියෙන්නේ කියලා අයිඩියා එකක් නැති වුණොත් නමුත් ඉතින් අපි මං කස්ටමර්ට මේ කතාව කියන්න ගියොත් කස්ටමර්ත් කලබල වෙනවා. නමුත් ඉතින් මේ දේ කරන්නේ වෙන කරන්න දෙයක් නැහැ. මේ බෝඩ් එක අහක් කරනවට වඩා මෙහෙම රිපෙයාර් කරලා පාවිච්චි කරන්න පුළුවන් නිසා මෙහෙම කරන්නේ. මම මේකේ මේ ග්‍රවුන්ඩ් එක ගන්නවා මේ ඇණයක් හයි වෙන තැනකින්.
මේකට වයර් එක මම නිල් පාට වයර් එක පාස්ස ගන්නම්. දැන් ඇනේ දාගමු. පොඩ්ඩක් අර ඊයන් ඉස්සිලා නිසා ඇනේ මෙයා වෙන්නේ නැහැ. නිසා මම පොඩ්ඩක් ඊයන් වලට බවුත් එක තියලා ඇනේ හිර කර ගන්නවා හොදට. මම කහ පාට වයර් එක පාස්ස ගන්නවා. මෙතන මේ පවර් ස්විච් එක යන ලයින් එකේ 3.3 වෝල්ට් යන තැනට ඒක මේ ඔයාලට මම zoom කරලා පෙන්නන්නම්. මෙන්න මේතන රෙසිස්ටර් එකයි කැපැසිටර් එකේ වෙන්න මේ අග්‍ර දෙක එකටම කනෙක්ට් වෙලා තියෙන්නේ. මේකට කනෙක්ට් වෙලා තියෙනවා පවර් ස්විච් එකේ 3.3 ලයින් එක. අපි මෙතනට පාස් කරනවා කහ පාට වයර් එක. right ඒකත් පාස්ස ගත්තා. දැන් මේක අපි ස්විච් එකේ බෝඩ් එකට පාස්ස ගන්න ඕනි. ස්විච් එකට මේ වැඩේ හරි ගියොත් ඇත්තටම මේ කස්ටමර්ට මේ USB පෝට් එකයි හෑන්ඩ් ෆ්‍රී ජැක් එකයි විතරයි වැඩ නැත්තේ. එයාට පුළුවන් ඒකට මේ තව අනිත් බෝඩ් එකේ මදර් බෝඩ් එකේ USB පෝට් එකක් වැඩ කරන එකක් තියෙනවනේ. ඒකට USB හබ් එකක් ගහලා ඒකෙන් ඔඩියෝ මේ වෙන කන්වර්ට් එකක් ගහගත්තා නම් ඒකටම හබ් එකට මේ එයාට ගැටලුවක් නැහැ. ඉතින් ඇත්තටම මම මේක මේ රිබන් එක ගලවලා හක් කරන්නේ නැහැ. මොකද සමහර විටක මේක මේ ඉදිරියේදී වෙන කවුරු හරි රිපෙයාර් කරන්න ගත්තොත් එයාට මේ පෝල්ට් එක අහු වුණොත් රිපෙයාර් කරන්න මම ඉතුරු කරනවා. එයාට USB IC එකක් හරියන එකක් තිබිලා මේ જાතියෙන් බෝඩ් එක රිප්ලේස් කරොත් එයාට මේක ආපු විදියට වෙනස් කර හැකියි නැවත. ඒ නිසා මම රිබන් එක ඉතුරු කරනවා මාස්කින් ටේප් එකකින් වහලා මම මේ බෝඩ් එකට පාස්ස ගන්නවා. මේකෙත් ඇණයක් හයි වෙන මේ තැන ග්‍රවුන්ඩ් නේ. ඒ ග්‍රවුන්ඩ් එකකින් මම ග්‍රවුන්ඩ් එක පාස් කරනවා නිල් පාට වයර් එක. ඇත්තටම මේක පවර් ඔන් වෙනවා කියන්නේ 3.3 බිඳුව වෙලා බිඳුව නැවත 3.3 වෙන එක තමයි. එතකොට පවර් ඔන් වෙනවා. ඒක මේ ලැප්ටොප් වල විතරක් නෙමෙයි ඩෙස්ක්ටොප් වලත් එහෙමයි. කම්පියුටර් පවර් සප්ලයි ගොඩක් ඒවා එහෙම තමයි. හැබැයි ඉතින් මේ සමහර වෙලාවට 3.3 නැතුව කම්පියුටර් පවර් සප්ලයි වල වගේ නම් ඒක වෙනස් වෙන අවස්ථාත් මට හම්බෙලා තියෙනවා. බ්‍රෑන්ඩඩ් පවර් සප්ලයි රිපෙයාර් කරනවා නෝමල් ඒවා නම් ඔය දැන් නම් රිපෙයාර් කරත් පාඩුවක් නැහැ. මේ ටිකේ නම් ටිකක් ඒවා රිපෙයාර් කරේ නැහැ ආවේ නැහැ ගොඩක්. බ්‍රෑන්ඩඩ් ඒවා නම් හදනවා. මොකද බ්‍රෑන්ඩඩ් ඒ වගේ පාර්ට්ස් නැහැ. එතකොට පවර් සප්ලයි මදර්බෝඩ් රිපෙයාර් කරාට පාඩුවක් නැහැ. H81 මදර්බෝඩ් එකක් තියෙනවා ඩෙස්ක්ටොප්. මම ඒකත් කස්ටමර් රිපෙයාර් කරන්න කිව්වොත් මම ඒ වීඩියෝ එකත් ගේන්නම්. මේකේ දැන් අපි ග්‍රවුන්ඩ් එක පාස්ස ගත්තා. ධන අග්‍රය කියන්නේ මේ කහ අග්‍රය කහ වයර් එක කොතැනද පාස්සන්නේ කියලා මම පෙන්නන්නම්.
මේකේ හැටියට වෙන්න මේ ඩොට් එකක් තියෙන මේ මැද අග්‍ර දෙකම 3.3 එකට කනෙක්ට් වෙලා තිනවා මේ ඩොට් එකට. ඒ ඩොට් එකට පැස්සුවා නම් හරියටම හරි. මේ කස්ටමර් H81 බෝඩ් එකක් ඒ ඩෙස්ක්ටොප් එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම no power ගෙනාවේ. එයාගේ power supply එක ගිහිල්ලා අපි වෙන supply එකක් දාලා බැලුවා. එතකොට display නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ motherboard එකේ sound IC එක ගොඩාක් heat වෙනවා. අපි මේ ඒක repair කරන්න පුළුවන්. කස්ටමර්ට කිව්වා මේ ඒක repair කරන්න try කරන්න පුළුවන් used board එකක් දානවද brand new දානවද කියලා. එයා ඒක තාම හරියට උත්තරයක් දුන්නේ නැහැ. එයා repair කරන්න කිව්වොත් මම ඔයාලට ඒ වීඩියෝ එක අනිවාර්යෙන් ගේන්නම්. කට්ටිය කමෙන්ට් කරලා තිබුණා එකයි ඩෙස්ක්ටොප් මදර්බෝඩ් හදන වීඩියෝස් දාන්න කියලා. අර ගොඩාක් يعني ඩෙස්ක්ටොප් ඒවා හදන එක සමහර වෙලාවට පාඩුයි අපිට ඒ යන ටයිම් එකට ගාණක් ගන්න බෑ. ඒ ගාණක් කිව්වහම කස්ටමර් කැමති නෑ ඒ ගාණ දීලා ගන්න. ඒකයි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් වටින බෝඩ් එකක් නම් ගැටලුවක් නැහැ. බ්‍රෑන්ඩඩ් මැෂින් වල බෝඩ් වගේ. මොකද මේ අපි ටයිම් එකට නේ උදල් ගන්න. එතකොට ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. කස්ටමර්ගේ පැත්තෙනුත් ඒක වරදක් නෑ. මොකද එයා හිතන්නේ හදලා ගන්නවට වඩා යාට යූස් එකක් තව පොඩි මුදලක් දීලා දාගන්න එක හොඳයි කියලානේ. රයිට් යාළුවනේ මම පාස් අකන තියෙන්නේ දැන්. මමට මේක මල්ටිමීටරින් පෙන්වන්නම්. මේකේ නිල් වයර් එක ග්‍රවුන්ඩ් නේ. මම ඒ නිසා කළු එක මදර්බෝඩ් එකේ කොහෙට හරි ග්‍රවුන්ඩ් කරගන්නම්. රතු වයර් එක විතරක් මේ කහ පාට රෙසිස්ටර් එකට තියන්නම්. ඕම් බලන්න ඩයෝඩ් මෝඩ් එකේ ස්විච් එක ඔබවහම රීඩින් එක අතහැරපුවාම දැක්කා නේද? ස්විච් එක අපේ වැඩ කරනවා. මම මේ කියපු කතාව ඉලෙක්ට්‍රොනික පිළිබඳව දන්න කෙනෙකුට නම් ටක් ගාලා තේරෙනවා මොකක්ද කිව්වේ කියලා. සාමාන්‍යයෙන් ඒ කතාව පැහැදිලි නැත්තම් මගේ පරණ වීඩියෝස් බලන්න. එතකොට ඔයාලට ඒ ගැන අයිඩියා එකක් එනවා. මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මම මල්ටිමීටර් එක පාවිච්චි කරන හැටි වීඩියෝස් වල පරණ වගේ කියලා තියෙන නිසා. දැන් අපි බැටරිය දාමු. එතන ස්විච් එක හයි කරගෙන හිටියා නම් හරි ඉස්සෙල්ලා ඇනේ දාගත්තා නම් මේ ලැප්ටොප් එකේ වෝටර් ඩැමේජ් වගේ තිබුණා. මම හිතන්නේ වතුර ගිහිල්ලා ගණන් ගන්න නැතුව ඉඳලා. සමහරට ඒකේ ප්‍රතිඵලයක් විදිහට වෙන්න ඇති මේක මේ ඩැමේජ් වෙලා තියෙන්නේ. මොකද මේ මම ස්විච් එක ගලවපලා දැක්කා ටිකක් ඔක්සයිඩ් වෙලා වගේ තියෙනවා. මම ඒවා ක්ලීන් කරගත්තා. සාමාන්‍යයෙන් ඔයාලගේ ලැප්ටොප්ස් වෝටර් ඩැමේජ් වුණොත් ඒ කියන්නේ වතුර ගියොත් අනිවාර්යෙන් සර්විස් කරගන්න හරියට සර්විස් කරන තැනකට දීලා. මොකද මේ එහෙම නැත්තම් සමහර වෙලාවට වැඩ කරනවා. දවසක් දෙකක් අහක් කරලා තියලා දාපුවාම හැබැයි ඉතින් ටික දවසක් ගියාම තමයි බඩු හම් වෙන්නේ. මම මාස්කින් ටේප් එක මේ ගහගත්තේ මේකේ ඊයම් පටිය වගේ එකකින් කරන්ට් එක පාස් වෙනවා. අර මවුස් පෑඩ් එකේ පිටිපස්ස සහ සයිඩ් එකේ ගෑවුණොත් ෂෝට් වෙයි කියලා. දැන් ගැටලුවක් නැහැ. දැන් මේ අපි වයර් එක මේ තැලෙන්නේ නැති වෙන්න යවන්න ඕනි. එදගමු ගානට.
තැලෙන්නත් බෑ. හිර කරාම කේසින් එක හිර නොවි තියෙන්නත් ඈත් වෙන්නත් බෑ මේක නිසා. ගානට වයර් එක අස්සෙන් රිංගවලා ගන්න පුළුවන් විදිහට ගමු අපි. බලන්න ඔයගේ මේ වයර් එක දාන්න ඉඩ තියෙනවා බැටරියම මේක හරියට මේ බැටරිය වයර් එකක් දාන්න ප්ලෑන් කරලාම හදලා වගේ මේ ගානට එක දාන්න ලොක්ස් වගේ තියෙනවා. ඒකටම හදලා වගේනේ. වයර් එකේ දිගත් මම ඇත්තටම මේ මම එහෙම කලින් ප්ලෑන් කරලා නෙමෙයි මේක මේවා කරේ. හැබැයි ඉතින් ලස්සනට වැඩේ වුණා. දැන් නම් අපේ රිපෙයාර් එක ඉවරයි. දැන් ඉතින් බලන්න ඕනි වැඩේ සාර්ථකද කියලා. ඊට කලින් මේ බැටරියේ ඇනේ දාගන්න ඕනි. කැණයක් තිබුණේ. කේසින් එක වහමු. දැන් බලමු අපි ලැප්ටොප් එක වැඩ කරනවද කියලා. මේකේ බැටරි කරන්ට් එක තියෙනවනේ. බලන්න ලයිට් එක පත් වෙනවා මේ පවර් ඔන්. දැන් බලමු පවර් ඔෆ් වෙනවද කියලා. දැන් පවර් ඔෆ් උත් වෙනවා. ඔයාලට ඉස්සෙල්ලාම මතක ඇති අර මම මුල්ම වෙලාවේ හදපුවම පවර් ඔෆ් උන්නේ නැහැ. ඒයි දන්නවද? බැටරිය ගැලවුවට පස්සේ CMOS ක්ලියර් වෙලා ඔන් උනේ පවර් ස්විච් එකේ නෙමෙයි ඔන් උනේ. ඒ පවර් ස්විච් එක වැඩ කරලත් නැහැ ඒ වෙලාවේ. ඔන්න පවර් ඔන් වෙනවා. තාජරෙත් ගහලා තියෙන්නේ. දැන් අර ඔටෝ ඕෆ් වෙන කේස් එකක් නැහැ. ඔන් වෙලා තප්පර ගානකින්. දැන් බෝඩ් එකට ෂෝට් එක නිසා ගැටලුව නැහැ. මෙන්න මේ දෙක වැඩ නැහැ. ඒක අවුලක් නැහැනේ. අපේ තනි මේ අනිත් පැත්තේ USB port එකක් තියෙනවානේ මදර්බෝඩ් එකට නේ ඒක. ඒක වැඩ කරනවා. මම ඔයාලට mouse එක ගහලා පෙන්නනවානේ. ඒකට hub එකක් ගහලා මෙයාලා use කරන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු යාළුවනේ. චුට්ටි වෙලාවක් මන් තියාගෙන ඉන්නවා. ගැටලුවක් නැහැ. hard එක මෙතන තියෙන්නේ. මම hard එක දාගෙන මේකේ වැඩේ ඉවර කරන්න. ඔප්නා ආයොන් කරමු. මම මේක හાર્ඩ් එක දාලා ඔන් කරලා දවසක් විතර චෙක් කරනවා. ටෙස්ටිං වලට දාලා තියලා තමයි කස්ටමර්ට දෙන්නේ.